සුබ අලුත් අවුරුද්දක් වේවා. අහස බලාගෙන අහසම පිරික්සු, පොළව බලාගෙන පොළවෙන් පැටගත්තු. අහස පොළව මැද බුදු වුණ මිනිස්සු, අපි හැමෝම හිරු දෙවිඳුගේ මිනිස්සු. මේ අහස යට මහ පොළව මත පරිසරයේ මහා මංගල්‍ය සමරන මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙලාවේ අද අපි සීතල ඊතල වැඩසටහනේ මේ හිමිදිරි අලුත් අවුරුද්දත් එක්ක තමයි මේ නැවුම් අලුත් අවුරුද්දත් එක්ක තමයි ඔබේ ආලින්දයට ඇවිල්ලා තියෙන්නේ. අද සෙන්ඩ්‍රු මේ අපි සූදානම් වෙලා ඉන්නේ මේ තරුණ තරුණියන් කොහොමද අලුත් අවුරුද්ද ගැන ඔවුන්ගේ තාරුණ්‍යයේ නව්‍ය සිතුවිලි වලින් දකින්නේ කියලා. අනිවාර්යෙන් හිරන්නේ අද අපි සාමාන්‍යයෙන් රූපවාහිනියේ දකින්නේ වැඩිහිටියන් අවුරුද්ද සමරනවා. හැබැයි අද වෙනස් දෙයක් අපි සීතල ඊතල තුලින් ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ තරුණයා අද කොහොමද මේ ලස්සන සහ දිරිමත් හතිකයන් 6 දෙනෙක් අපි එක්ක ඇවිත් ඉන්නවා. ඒ 6 දෙනාත් එක්ක අපි කොහොමද සීතල ඊතල අද මේ අලුත් අවුරුද්ද සමරන්නේ කියලා අපි බලමු. ඉතින් සැන්ඩ්‍රු මේ අපි තියෙන තරුණ කතිකයෝ 6 දෙනාට මේ ඇත්තටම මේ අවුරුද්ද කියන්නේ අපි හැමෝම හරි මාස කරන දෙයක්. එක ජාති කුල ආගම් ભેද නැහැ. අපිට හැමෝම මේ තරුණ අවදියේ ඉන්න අපි හැමෝම අවුරුද්දට හරි ආදරේ. ඒත් මේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක අපි යම්කිසි සීමාවකට කොටු වෙලා තියෙනවා අවුරුදු කාලේ වුණත්. අපි වෙනදා අවුරුද්ද වගේ නෑ අපේ මේ අවුරුද්ද. අපේ අම්මලා තාත්තලාගේ අවුරුද්දට වැඩිය මේ 2021 අපි සමරන අවුරුද්ද වෙනස්. හැබැයි මං හිතන්නේ මේ ඒ අතරේ අපේ මේ තරුණ නියෝජනය අතරේ දිනිත් කොහොමද අවුරුදු සමරන්නේ කියලා අපි දැනගන්න කැමතිනේ. ඔහුගේ අවුරුද්ද ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා. අහලම් බලමු නේද? බලා සිටින සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු අසිරිය බෙදා ගන්න අද වැනි දවසක මං කැමති ඔයගොල්ලන්ව අපේ පුංචි කාලෙට ගෙනියන්න මුලින්ම. පොඩි කාලේ මට මතකයි. අවුරුදු 8යි 15යි අතර මේ කාලෙදී අවුරුදු මගේ හිතට දැනුණා. අවුරුදු තිබ්බේ එළියේ නෙමේ, පිටස්තර ක්‍රියාවන් වල නෙමේ, නමුත් මගේ හිතේ. මොකද ගමේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝම එක්කහුව වෙච්ච අවස්ථාවක් වුණා අපේ ගමේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද. ඊට අමතරව අපි සියලු දෙනා පවුල් සංස්ථාව පවා එකමුතු වෙච්ච එක්කහුව වෙච්ච අවස්ථාවක් වුණා. ආගම් ජාති කුල ભેද කිසි දෙයකින් තොරව අපි සියලු දෙනාම එකට යම් උත්සව නෙමෙයි උත්සව බොහෝමයක් එකට සංවිධානය කරා. එකට කෑම යුවා. මේ වගේ හරිම ලස්සන විදියට අවුරුද්ද සැමරුවා. දැන් අපි ඉන්නේ 2021. අවුරුද්ද වෙනස් වෙලා වගේ ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? දැන් මම දකින්නේ Facebook වලට ගියාම කොල්ලෝ කෙල්ලෝ සරමයි ලිනන් ෂර්ට් එකයි සන්ග්ලාස් දෙකයි දාගෙන ෆොටෝ දානවා. අවුරුද්ද ඇත්තටම අත්විඳිනවද? අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ කටයුතු වල ඇත්ත තේරුම් මොවුන් දන්නවද? නැත්තම් අවුරුද්දේ තියෙන ඒ වටිනාකම් ඒ ගුණාංග හැලිලා ගිහිල්ලා තියෙනවද? අපි සිංහල දමිළ අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්නේ එන ෆොරිනර්ස්ලට ලස්සන්ට පෙන්නලා මේ රටේ මේ වගේ සංස්කෘතියක් තියෙන්නේ කියලා පෙන්වන්න විතරයිද? නැත්නම් ඇත්තටම ඕගොල්ලන්ම අහලා බලන්න. ඕගොල්ලන්ට මේ අවුරුද්ද දැනෙනවද? ඒත් එක්කම මම කැමති අපේ සංස්කෘතිය පවා අපේ සමහර චාරිත්‍ර වාරිත්‍ර පවා වෙනස් වෙලා තියෙන විදිහට ඕගොල්ලන්ට එක බෙදා ගන්න. ඕගොල්ලන්ට මතක ඇති. දැන් මෑත කාලයේදී අපි රතිඤ්ඤ වට්ටපත්තු කරනවා. සද්ද දාන්න පොඩ්ඩක් අවුරුද්ද පැමිණලා තියෙනවා කියලා අඟවන්න. ඒත් මතකයිද ඒ කාලේ අපි උණ බටවල සිදුරු හදලා ගන් පවුඩර් ටිකක් දාලා සද්ද දාපු හැටි. නැවත වතාවක් ගමේ කොල්ලෝ කෙල්ලෝ එක්කහුව වෙලා ක්‍රීඩාවල අවුරුදු කෙලිවල යෙදුණු විදිය මතකයිද? ඒ දේ දැන් තියනවද? අපේ අවාසනාවකට මේ ගිය අවුරුදු දෙකේ
අපිට අවුරුදු හරියට සමරන්න උනේ නැහැ. තිබ්බ වාතාවරණයත් එක්ක. මෙම අවුරුද්දෙත් යම් යම් රෙස්ට්‍රික්ෂන්ස් මත තමයි අපිට අවුරුද්ද සමරන්න වෙන්නේ. නමුත් ඒ කරන පුංචි ක්‍රියාවට හරි මං කැමති දෙමව්පියෙක් විදියට දරුවන්ට එහි වටිනාකම කියලා දෙන්න. දරුවව පවා ස්ට්‍රෙස් කරන්න එපා. හරි අවුරුද්ද දවස ඔයා මේ විදියට අඳින්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ කියලා ප්‍රෙෂර් එකක් දෙන්න එපා. දරුවා තුලින්ම පුළුවන් නම් ඒ දේ එළියට ගේන්න. ඒ දෙයින් අපිට ඇත්තටම හදවතට දැනෙන ඒ වගේම අපේ සංස්කෘතියට පවා වටිනාකමක් දෙන අලුත් අවුරුද්දක් සමරන්න පුළුවන්. ස්තුතියි කාලයට. බොහොම ස්තුතියි දිනිත්. අපිට අපි එක බෙදාගත්තට ඒ ලස්සන අසිරිය මේ සිංහල අලුත් අවුරුද්දේ අපි හැමෝම විඳින ඇත්තරම මේ 2019 ඉඳන් හිරන්නේ අපිට විඳින්න බැරි වුණා. හරි අවුරුද්දක් ඒ සංස්කෘතිය අපෙන් චුට්ටක් පැහැරෙනවා කියලා අපිටත් තේරෙනවා. ඉතින් ඇත්ත ඒ කිව්වා වගේ අපි ඒ දේ අපිටත් වැඩි අපේ පස්සේ පරම්පරාවේ ඒ දේවල් දකින්න තියෙන ඉඩකඩ සීමා සහගත වෙනවා මේ තියෙන තත්ත්වයේ උඩ. අනිවාර්යෙන්. ඉතින් අපි බලමු නේද දිනිතටත් මොකද්ද කියන්න තියෙන්නේ කියලා. එයාගේ අවුරුද්ද ගැන. මං හිතන්නේ මේ අපි සමරන චාරිත්‍ර විවිධ විදිහේ චාරිත්‍ර තියෙනවනේ. ඒ චාරිත්‍ර ඇත්තටම අපි සමරන්නේ අරමුණක් ඇතුවද? එහෙම නැත්නම් මේ නැකත් පත්‍රය එහෙම නැත්නම් ලිතේ තියෙන නිසාද? මං හිතන්නේ අපි දිනිතිගෙන් අහලා බලමු. ඇත්තටම ඇයි අපි මේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන්නේ? මොකද්ද මේකේ තියෙන තේරුම කියලා. මුලින්ම ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද හිතුවා අපි හැමෝම මෙතනට එකතු වෙලා අලුත් අවුරුද්ද ගැන කතා කරන වෙලේ අපි ගෙදර ඉඳි අලුත් අවුරුද්ද සමරද්දි කිරි උතුරනවා, පවුලේ හැමෝම එකට ඉඳලා කිරිබත් කනවා, ඊට පස්සේ අම්මලා තාත්තලාට බුලත් දීලා වඳිනවා. මේවා අපි නිතරම කරනවා. මම අවුරුදු 19ක් තිස්සේ මේ දේවල් කරලා තියෙනවා. හැබැයි අපි කවදාවත් හිතුවද ඇයි අපේ මුතුන් මිත්තෝ මේ දේවල් කරේ? ඇයි අපිට මෙහෙම දේවල් කරන්න නැකත් පත්‍ර දීලා තියෙන්නේ? අපි වැඩි මේ දේවල් ගැන ඇත්තටම හිතුවේ නෑ. මං හිතන්නේ අපි ළඟට එන නංගිලා මල්ලිලාත් ඒක අර පුරුද්දට කරනවා විනා අවුරුදු දවසට ඇත්තටම මේක ඇතුලේ තේරුම තියනවද කියලා හිතන්න වැඩි පුරුදු වෙලා නැහැ. මං ඉතින් හිතුවා අද අපි මේ දේවල් ගැන කතා කරොත් හොඳයි කියලා. එතනම අපි අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී අපි හැමෝටම මතක් වෙන දේ තමයි මං හිතන්නේ මම මුලින්ම කතා කරන්නම් කෑම මේස ගැන. ඔය කෑම මේසෙට යන්නෙන් බලාගෙන අපි දැන් රහජ කෑම ಜಾති වෙලා තියෙනවා. ඔය ටික කන්න පස්සේ එතනදිම අම්මලා තාත්තලා අපිට සල්ලි දෙනවා. ඔය ටික ගන්න එක තමයි දැන් අද වෙද්දි තරුණයා සහ පුංචි ළමයාගේ තියෙන ලොකු ආසාවක් වෙන්නේ. හැබැයි මේ කෑම මේසෙත් එක්ක මං හිතන්නේ ලොකු පවුලක බැඳීමක් නිරූපණය කරනවා. අද වෙද්දි ගොඩක් කාර්ය බහුලත්වයත් එක්ක ගොඩක් අයට නැති වෙලා තියෙන සමගිය පවුල එකිනෙකා කතා බහ කිරීම sannivedanaya වගේ දේවල් පෙන්වන අපූර්ව තැනක් තමයි අද වෙද්දි මං හිතන්නේ අපිට අලුත් අවුරුදු දවස් දකින්න හම්බෙන කෑම මේසේ. පවුල හැමෝම එකතු වෙලා අම්මා තාත්තට කවනවා, තාත්තා අම්මට කවනවා, ළමයින්ට කවනවා. මේකෙන් අපිට එක පණිවිඩයක් දෙනවා මං හිතන්නේ අවුරුද්දට එකපාරක් හරි එකතු වෙලා කන තැනදී තමන්ගේ සතුට කතා බහ කරලා බෙදා ගන්න කියලා. ඊට පස්සේ කතා කරොත් හිස තෙල් ගෑම පස්සේ වැඩිහිටියන්ට සැලකීම වගේ දේවල් මේ සිරිත් විරිත් වලින්ම අපිට කියලා දෙනවා. දැන් හිස තෙල් ගෑමට අපි හැමෝම පන්සලට යනවා. නැත්තම් වෙද මහත්තයා ගාවට යනවා. අපේ ආයුර්වේදයත් එක්ක අපේ තියෙන අපේට ශ්‍රී ලාංකිකයන් විදිහට උරුම වෙච්ච දේවල් ආරක්ෂා කරගන්න තැන ඉඳන් අපිට පණිවිඩයක් දෙනවා. ඒ වගේම අපි අවුරුද්ද දවසට අම්මට තාත්තට බුලත් දීලා වඳිනවා. ඊපස්සේ ගනුදෙනු කරනවා. හැබැයි අපිට ඒව අලුත් අවුරුද්ද දවසට විතරක් අර විශේෂයෙන් කරන දේවල් බවට පත් වෙලා තියෙන එක මං හිතන්නේ අපිට අලුත් අවුරුදු දවසේ මතක් කරලා දෙන පුංචි මතක් කිරීම. ඒත් එක්කම අපි ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන. හැබැයි අපිට ආදායමක් ලබා ගන්න උදව් කරන තැන්වලට අපි ඒ ගෞරවය දක්වනවාද ඇත්තටම අපේ එදිනෙදා කටයුතු වලදී. එදා මුතුන් මිත්තෝ කරේ ඒක. Tamanට උදව් කරන ලිඳට එක්ක ගනුදෙනු කරලා ඒකට තමන්ගේ ගෞරවය දැක්වුවා. හැබැයි අද අපි එදිනෙදා සමාජේ ඒවා කරනවා. හැබැයි අපේ මුතුන් මිත්තෝ අර දවසේදී ඒක චාරිත්‍රයක් කරලා ඉදිනදා සමාජෙත් ඒවා කරන් ගියා. මං හිතනවා තරුණයෝ විදිහට අපිට ඒක කරන්නත් පුළුවන් නම් හොඳයි. ඒ වගේම හැමෝම කියනවා තරුණයෝ සංස්කෘතියට ආදරය කරන්න ඒ වගේ දේවල්. මං හිතනවා අද අපි ඉන්න සමාජෙත් එක්ක ඇත්තටම සමාජ මාධ්‍ය හරහා දිනිත් කිව්වා වගේ ෆොටෝ එකක් දානවා තමයි. හැබැයි ඒක ඇතුලේ එක්තරා අතකට පොඩි මේ සංස්කෘතිය රැකගෙන යාමක් සිද්ධ වෙනවා.
මොකද අද වෙද්දි මං හිතන්නේ තරුණයෝ ගොඩක් ওই නිර්මාණය වෙලා තියෙන සමාජ බලපෑමත් එක්කම මේ අලුත් අවුරුදු උත්සව ඒවට වැඩියෙන් ආදරය කරන්න පටන් අරන් තියෙනවා. අද 21 වන සියවසේ නිර්මාණය වෙලා තියෙන වාතාවරණයත් එක්ක. ඉතින් මම හිතනවා අපේ විදිහට වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ අනාගත පරම්පරාවට අපේ නංගිලා මල්ලිලට මේ සංස්කෘතිය මේ සිරිත් විරිත් ඊට පස්සේ මේ අවුරුදු උත්සවත් එක්ක නිර්මාණය වුණු අවුරුදු ක්‍රීඩා ඒව එක්ක නිර්මාණය වෙච්ච සමගිය අපි තරුණයෝ විදිහට අපේ අනාගත පරම්පරාවට අරගෙන යන මං හිතන්නේ උපරිමයක් ඉෂ්ට කරනවා සමාජ මාධ්‍ය හරහා වේවා කුමක් හරහා හෝ වේවා. ඉතින් මේ විදිහට අපේ අනාගත පරම්පරාවටත් මේ අලුත් අවුරුද්දේ තියෙන අසිරිය අපි හැමෝම ආරක්ෂා කරගමු. ස්තුතියි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට ගමන් කරන ඒ අවුරුද්දක කාල වකවානුවෙන් පස්සේ සැන්ඩ්‍ර මේ සූර්යයාගේ ගමන. ඒ සූර්යයා කේන්ද්‍ර කරගෙන අපි මේ සමරන මේ අවුරුද්ද ඇත්තටම මේ අපි චාරිත්‍ර වාරිත්‍ර කියලා අපි හුරු පුරුදු වෙලා තියෙන දේවල් වලට ඇත්තටම වටිනාකමක් තියෙනවා. ඒකට අපි හිතනවට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා කියන එක අපිට ඇත්තටම දිනිසි දැනෙන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි සැන්ඩ්‍ර මේ දැන් ඇත්තටම අපි මේ සමරන අවුරුද්ද ඇයි අපි මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ? අපි ඒ ජාතීන් දෙකක් වශයෙන් ඒ නැකත් අනුව මේ උත්සවයේ සමරන නිසා. මම හිතන්නේ අපි අද සීතල ඊතල වැඩසටහනේ එක විශේෂයක් තියෙනවා. අනිවාර්යෙන්. ඉතින් මේ ભેදයකින් තොරව අපි සීතල ඊතල හැම වෙලේම එකතු මේ තරුණ යෞවන එකතු කරගෙන තමයි අපි සියලු දේම කතා කරන්නේ. ඒ කතා බහ ගෙනියන ගමන්ම මේ වගේ අලුත් අවුරුද්දත් සමරන්නේ. ඒත් එක්ක පුංචි දෙයක් අහන්න ඕන හිරන්. දැන් දිනෙති කතා කරපු දෙයක්. අපේ ඉස්සර ආච්චිලා සියලා ඔය අතට ගිහිල් අතට ළඟට දෙනකොට අත දෙනකොට අපි දන්නවා අතේ ඇතුළේ තියෙන බුලත් කොළ. බුලත් කොළ ඇතුළේ මොනවද තියෙන්නේ? සල්ලි කොලයක් තියලා දෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ සල්ලි කොලෙත් එක්ක අපි ගන්න මහරාසේ පුංචි ළමයි විදියට. දිනෙදි ඒකත් අපිට පෙන්වලා දුන්නා කියලා මම මතක් කරන්න කැමතියි. මොකද මේ පෞල් සංස්ථාව තුළ ඒ දියුණුව ඇති වෙන්නේ ওই මේ වගේ ભેදයකින් තොරව අපි එකතු වෙන දවසක. ඒත් එක්කම අපි ආරාධනා කරමු ශනාදනී කුදරාජන්. අපි බලමු ඇය මොනවද ඇගේ සංස්කෘතිය තුළ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ගැන කියන්නේ කියලා. அனைவருக்கும் வணக்கம். மலர்ந்திருக்கக்கூடிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்களை அனைவருக்கும் தெரிவித்துக்கொண்டு மலர்ந்திருக்கக்கூடிய இந்த வருடம் இனிய புத்தாண்டாக அமைய வேண்டும் என்று இறைவனை பிரார்த்தித்து அனைவருக்கும் வாழ்த்துக்களை தெரிவித்துக்கொண்டு முதலாவதாக இன்று இங்கு சிங்கள தமிழ் புத்தாண்டை அனைவரும் சேர்ந்து கொண்டாடி கொண்டிருக்கக்கூடிய இந்த தருணத்தில் சிங்கள அண்ட் தமிழ் நியூ இயர் வித் யூத் என்ற ஒரு ஆராயப்பட வேண்டிய ஒரு தலைப்பில் இன்று இந்த இளைய சமுதாயத்தை பிரதிநிதித்துவப்படுத்தக்கூடிய 6 பேர் அது பற்றிய கருத்துக்களை முன்வைத்து கொண்டிருக்கின்றோம். இங்கு நடக்கக்கூடிய இந்த சிங்கள தமிழ் 2 யூத் ஜெனரேஷனும் சேர்ந்து இந்த நிகழ்ச்சியை ஒழுங்கமைத்திருக்கக்கூடியது நாங்கள் எந்த ஒரு நல்ல ஒரு நோக்கத்தை நோக்கி சென்று கொண்டிருக்கின்றோம். அதாவது சிங்கள தமிழ் என்ற இன பிரேதங்களை தாண்டி அந்த நியூ இயரை செலிப்ரேட் பண்ணுறதுக்காக நாங்கள் எப்படி எல்லா இனங்களும் ஒன்று சேர்ந்து இன்று இங்கு கூடியிருக்கிறோம்ன்றதுதான் எங்களுடைய யங் ஜெனரேஷன்கிட்ட இருந்து நாங்கள் எடுக்கக்கூடிய பெரிய ஒரு ப்ளஸ் பாயிண்ட். நாங்கள் ஒரு தமிழ் பாரம்பரியம் சார்ந்து இந்த தமிழ் சிங்கள புது வருடத்தை எவ்வாறு செலிப்ரேட் பண்ணுறோம் அப்படின்றத உங்களுக்கு சில கருத்துக்கள் மூலமாக தெரிவிக்கணுமெண்டா எல்லாரும் சொன்ன மாதிரி காலையிலேயே எழுந்து சூரியன் உதிக்கும் முதல்ல நாங்கள் நீராடி கோயிலுக்கு போய் வந்து பெரியாக்கள்கிட்ட ஆசீர்வாதம் வாங்கி அதே மாதிரி அவர்கள்ட்ட இருந்து கைவிஷேடத்தை வாங்கி அது வந்து எப்படி சொல்கிறது பெரியாக்கள்கிட்ட இருந்து ஒரு பிளெஸ்ஸிங்ஸ் மாதிரி இருக்கும். ஸோ அதையும் நாங்கள் பெற்றுக்கொண்டு அதுக்கு பிறகு நாங்கள் வந்து எங்களோட ரிலேட்டிவ்ஸோட ஃப்ரெண்ட்ஸோட வில் ப்ளே and like we'll celebrate the new year together. We'll share the like love and kindness on that day with all our relatives, friends on that day. பட் நான் எப்படி சொல்வேன் அப்படின்னு சொன்னால் அன்றைக்கு தினித்தி மென்ஷன் பண்ண மாதிரி அன்றைக்கு மட்டும் இந்த சிறப்பான அம்சங்களை வந்து நாங்கள் செய்யாமல் ஒவ்வொரு நாளும் அதை வந்து எங்களுக்குள்ளே எடுத்துக்கொண்டோம்டா ஒரு தமிழ் புத்தாண்டு சிங்கள புத்தாண்டுன்றும் போது அந்த நாளில் எங்களுக்குள்ளே இருக்கக்கூடிய அந்த கோபம் அந்த வன்மம் அந்த பொறாமை எல்லாத்தையுமே விட்டுட்டு
எல்லாரோடையுமே சேர்ந்து நாங்கள் அந்த நியூ இயரை ஹாப்பியாக செலிப்ரேட் பண்ணுவோம். அதே மாதிரி எங்களுக்குள்ளே நாங்கள் அந்த நல்ல விஷயங்களை அந்த நியூ இயர் மட்டும் இல்லாமல் தொடர்ந்து ஒவ்வொரு நாளும் கொண்டு போய் கொண்டிருக்கக்குள்ள இந்த இளைய சமுதாயம் ஒரு நல்ல சமுதாயமாக முன்னோக்கி செல்லும்ன்றதில் எந்தவித ஐயப்பாடும் இல்லை. இன்றைக்கு இருக்கக்கூடிய இந்த யூத் ஜெனரேஷன் நல்லதோர் வீணை செய்து அதை நலங்கட புழுதியில் அறிவதுண்டோ, அந்த நல்லதோர் வீணை தான் எங்களுடைய அந்த யங் ஜெனரேஷன். அந்த யங் ஜெனரேஷன் வந்து நல்ல விடயங்களை நோக்கி அடுத்த சந்ததிக்கு கொண்டு போகக்குள்ள இன்றைய இளைய சமுதாயம் நாளைய இந்த நாட்டின் தலைவர்களாக பிரதிநிதிகளாக வர வேண்டிய சமுதாயம். ஸோ அவர்கள் தங்களுக்குள்ள இருக்கக்கூடிய அந்த நல்ல விஷயங்களை மேலும் மேலும் வளர்க்குறதோட அந்த நாளில் இருக்கக்கூடிய தீய விஷயங்கள் யங் ஜெனரேஷனோட அட்டாச் ஆகியிருக்கக்கூடிய அந்த நெகட்டிவ் விஷயங்களையும் விட்டுட்டு நல்ல விஷயத்தை மட்டும் முன்னோக்கி கொண்டு போகும்போது அது இன்னுமே சிறப்பம்சமாக அமையும். ஸோ அந்த நெகட்டிவ் விஷயங்களை பற்றி ஒரு சில கருத்துக்களோட என்னுடைய இந்த ஸ்டார்டிங் பாயிண்ட்டை முடிக்கலாம்னு இருக்கிறேன். நாங்கள் வந்து யூத் அண்ட் நியூ இயர், சிங்கள தமிழ் நியூ இயரை பற்றி பேசிக்கொண்டிருக்கிறோம். இந்த சிங்கள தமிழ் நியூ இயரில் இருக்கக்கூடிய நியூஸ் ஹைலைட்ஸை பார்த்தோம்னு சொன்னால் மோஸ்ட் ஆஃப் தேம் ஆர் லைக் ரிலேட்டட் டு ஆக்சிடென்ட்ஸ். வெடிப்பொருட்களால் வரக்கூடிய ஆக்சிடென்ட்ஸாக இருக்கட்டும் அல்லது மதுபாவனையால் வரக்கூடிய ஆக்சிடென்ட்ஸாக இருக்கட்டும். ஸோ இப்படியான நெகட்டிவ் விஷயங்கள் நிறைஞ்ச ஒரு தருணமுமே அந்த நியூ இயர் சீசனுக்குள்ளே வந்து போகுது. ஸோ நான் என்ன சொல்கிறேன் அப்படின்னு சொன்னால் இந்த யங் ஜெனரேஷன் அந்த தங்கள்கிட்ட இருக்கக்கூடிய அந்த சில கெட்ட பழக்கங்களையும் தீய பழக்கங்களையுமே விட்டுட்டு தங்கள்கிட்ட இருக்கக்கூடிய நல்ல விஷயங்களை மட்டும் முன்னோக்கி கொண்டு போகும்போது அது இன்னுமே சிறப்பான ஒரு தமிழ் புத்தாண்டாக அமையும். I'm not going to say like you should not enjoy their day or enjoy their life. They have to, but they might think like you know குடிக்கிறது மட்டும்தான் it's a bigger happiness, but that's not an actual happiness. They have to understand that the youth period, young generation, அதுதான் அவர்கள் வந்து என்ஜாய் பண்ணுறதுக்கான ஒரு காலமாக இருக்குது. பட் அட் த சேம் டைம் அந்த யூத் பீரியட் தான் அவங்க வந்து யோசித்து நிறைய சேஞ்சை இன் their lives as well as in others' lives அதை வந்து அந்த ஒரு சேஞ்சை மற்றாக்களோட வாழ்க்கையிலையும் தங்களோட வாழ்க்கையிலையும் கொண்டு வரதுக்கான ஒரு காலப்பகுதியாகவும் அந்த யூத் தான் இருக்கிறது. ஆகவே இன்று இந்த மலர்ந்திருக்கக்கூடிய சிங்கள தமிழ் புத்தாண்டிலே நல்ல விடயங்களை நாங்கள் எப்படி எங்களுடைய குதூகலமான ஒரு சந்தோஷமான நாளை கொண்டாடுறோமோ அதே மாதிரி தீய விடயங்களை விட்டுட்டு அந்த நல்ல விடயங்களை எங்களுடைய வாழ்க்கை முழுதும் நாங்கள் எடுத்துக்கொள்ள போக வேண்டும் என்று சொல்லி வாய்ப்புக்கு நன்றி பாராட்டி விடைபெறுகிறேன். ඇත්තටම සැන්ඩ්‍ර මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා අපි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන ඒ කාරණාව ශනාදනී අපිට බොහොම අපූර්වවට අපේ අද සීතලීතල වැඩසටහනේදී කියලා ඉදිරිපත් කරා. මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා අපි මේ කොටස් දෙකක් කිව්වට ඇත්තටම ඇය කියන විදිහට මේ ජාතීන් දෙකම බොහොම සමානකම් ඇතිව තමයි මේ අලුත් අවුරුද්ද සමරන්නේ. ඒ තියෙන චාරිත්‍ර වාරිත්‍ර එහෙම නැත්නම් මේ අපි අවුරුද්ද පිළිගන්න විදිහේ දේවල් වල පොඩි පොඩි වෙනස්කම් තිබ්බට බොහොම ළඟින් ඇසුරු කරන දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ තරුණ තරුණයින් සෙන්ටර් දැන් අපි ජාතිය ආගම් විදිහට බෙදෙන්නේ නැතුව මේ අපි ජාති සේරම නැත්නම් ආගම් සේරම කොහොමද එකට එකතු වෙලා මේ අලුත් අවුරුදු කාලෙට එකමුතුව මේ අවුරුද්ද සමරන්නේ කියන එක බොහොම අපූර්වවට අපිත් එක්ක බෙදා හදාගත්තා. අනිවාර්යෙන් ඇය කතා කරනවා she talks about this coexistence that we especially at සීතල ඊතල අපි මේ අද වැඩසටහනෙත් මේ කොච්චර කිසියම් ભેදයක්වත් නැතුව අපි ඔක්කොම එකතු වෙලා මේ ඇවිල්ලා සමරන දවස කොච්චර වැදගත්ද කියලා. Because it brings you together. And she talks about how together we can become, as this is a symbol, but we show here from Seetal Eetal as well, this is the inclusiveness. And she mentioned that very beautifully as well. We see a lot of these bad news going around. She mentions in the news media and all about the youth, you know, the drinking and etc. So many bad habits, etc. But nevertheless, you do also see the youth coming and doing things like this. This is celebrating our culture. Api ada celebrate karanne ape kama. මේ ඇවිල්ලා එක this might be just one celebration but ශ්‍රී ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද කියනවා නම් අපි සිංහල අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ එකට ඇවිත් ඕනම ಜಾති ભેදයකින් තොරව. නත්තලත් ඒ වගේම සමරනවා. අපි එකමුතු ජාතියක්. ඉතින් ඒ දේත් මතක තියාගෙන අපි ඉස්සරහට යමු නේද? හිරණ ඊට කලින් අපි පුංචි විරාමයකට ගිහිල්ලා එමු.
විරාමයේ අතරතුර අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ සැන්ට මං හිතන්නේ අර දවල් කෑම මේසෙදි කාපු කැවුම් කොකිස් එහෙම ආයි රහ බලන්න ඇති. මොකද මේ අවුරුදු කාලේ කියන්නේ කෑම මේස විතරක් නෙවෙයි මුළු ගෙදරම ඒ අර රස කැවිලි වලින් පිරිච්ච කාලයක්. අනිවාර්යයෙන්. ඔයාගේ කැමතිම කෑම එක මොකද්ද? කෑම මේසින් ඉරන්නේ. මං මෙහෙමයි මං හැම එකටම කැමති. වැඩිපුරම ආස ආස්මි කන්න. මොකද බොහොම කලාතුරකින් තමයි ආස්මි හැදෙන්නේ. කියන්නේ අවුරුද්දටම විතරයි තමයි ආස්මි හැදෙන්නේ. ඒ නිසා මං ආස ආස්මි කන්න. ඔව් ඉතින් මම නම් කැමති කිරිබත් කටක් තරම් රහ කටක් නම් හම්බෙන්නේ නැහැ අවුරුදු කෑම මේසේ මට නම්. හැබැයි ඉතින් ඒකත් එක්ක ඔව්. ඒ වුණාට සර් දැන් අපි නාලිකාව ඇතුලේ ඉඳන් නිකන් අර කොකිස් සුවඳ දැනෙනවා වගේ නේද? පොඩ්ඩක් එනවා නේද මේ පැත්තෙන් අපි ඒ අර අවුරුද්ද අපිට දැනෙන විදිහ. අනිවාර්යෙන්. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කලින් මේ කොකිස් කැවුම් සුවඳ එහෙම ගිහිල්ලා බලන්න කලින් අපිට ඉන්නවා එකතු වෙනවා අපි එක්ක ශිමර් රහමත් ශිමර් කියන ශිමර්ට අපිට ඔහුගේ අවුරුද්ද කොහොමද කියලා අපි බලමු අහලා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. Now see, everyone in this episode was obviously talking about the blissful and ever so beautiful side of the Sinhala and Tamil New Year that takes place in April every single year in Sri Lanka especially, right? But I am here to burst a few of your bubbles and take you towards another side of the Sinhala and Tamil New Year celebrations. The reason I am about to do this is because someone needs to bring to every responsible citizen's notice the truth behind some of the citizens in Sri Lanka. And I am going to do this with utmost fear, to be honest, but I really have to. So I hope you bear with me. Give me a little more time, more than 3 minutes as well. Let's start, shall we? Now, we all know that Sri Lanka has 4 mainstream religions that it cultivates and it has cultivated over its past, right? All 4 of us are allowed to celebrate every one of our festivals and what goes with the food and all the cultures and everything. That is what we are. That is what we have been programmed to be. This is why we call ourselves Sri Lankans, right? Because we cultivate something beautiful, something harmonious and peaceful as well. But did you know some of the youth of today's context has hate, pure hate towards other religions? As in they do not, they are the definition of racists. And it's not just the religion that they hate, all right? It's sometimes associated with the languages that comes with the religion, the cultures that comes with the religion, the way they dress, the way they talk, and even the way they live or places they live in. And this is honestly come to a point where it can be toxic to the entire ecosystem. Moving forward, we live in a country that has been known for its coexistence for over 4 religions for over 100 years now. But honestly, do some people honestly have the stomach to grab something so beautiful and destroy it into shreds and pieces with utter hate? Honestly, people do that, right? I do understand that this special episode honestly is something that's very different, right? And I really hope it reaches out to a lot of people out there more than the normal episodes. Why is because I want all of you to see and understand that you will be the reason why this can be eradicated one day, right? Because the youth of today, like I always say, is the future generations that will come tomorrow and take over this country. And if you do not make the change that you wish to see, I'm sorry, but we are into a really, really, really dark future, my dear brothers and sisters. Now, we all know how each and every religion portrays peace, right? All 4 of our religions portrays the same thing, peace and coexistence and discipline, right? It's sometimes different in terms of methodology, but honest, like when you look at the root of it, it all comes from the same root, peace and discipline and everything that comes towards coexistence, right? So I would like to just leave you all with my personal experience. When I was in school or from the time I was young, I've always celebrated the Sinhala Tamil New Year. I've always gone to different orphanages for Christmas and celebrated it with my Christian friends.
and my Muslim friends and my Hindu friends. All of us go together. I've conducted a lot of dancehall programs when it comes to Vesak and stuff. We want it from Sri Lanka. We made people outside of Sri Lanka do dancehall programs as well, okay, from our university. I've headed those projects, me being a Muslim. I've helped people from other religions understand our religion as well, my religion as well. What I've made them do is, I've gotten them to come home, celebrate our festival with us. They've also wanted to experience the fasting perspective of a lot of things of our religion as well. So just like this, if someone like me, someone who came in from one side out of the four sides that are existing, okay, if someone like me can change, there's no reason why someone like you can't, right? I honestly do not care if you hate one religion. Just don't pass it on to someone else as well. Because if you hate something, try to eradicate it, honestly. Try to let go of it. But honestly, they do also when I spoke to these haters, so-called haters, I personally know a lot of them, okay? When I spoke to them, I asked them, why do you hate? Why? They said, no reason, I just don't like the way they dress. I just don't like the way they talk. Ugh, no way, I can't come to that area, they're filled with this. This went for everywhere, and this is just honestly disgusting. This is something I think all of us can change and should change. And with that, I told you, I learned by experiencing every single religion. That's how you will learn, and that's how we'll all live to see a more peaceful and sustainable Sri Lanka as well. Once again, Happy New Year to you all. Thank you. ශිමර් අපිට කතා කරනවා අද සහජීවනය සහ අපි වෙනත් ආගම් ભેද නැත්නම් ආගම් එක්ක කොහොමද ඉන්නේ කියලා. මම කලින් කියපු දේත් එක්ක සංසන්දනය කරා නම් ඇත්තටම වැරදි නැහැ. ඔහු කියන්නේත් එකම දේ. ශිමර් බොහොම ස්තුතියි අපිට මේ දේ ගැන කිව්වට. අද මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ එක මම කලිනුත් කිව්වා වගේ එක අවස්ථාවක්, එක උත්සවයක්. හැබැයි ඔහු කිව්වා වගේ දැන් අපේ මම පිළිබදින දෙයක් තමයි හිරන්නේ නැහි වේරණ වේරන්නේ. ඇත්තටම ඒක හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉතින් ශිමර් කියපු දෙයට ඇත්තටම අපිට වෛරයෙන් සංසිඳවන්න බෑ. අපි අනිවාර්යයෙන්ම ආදරයෙන් ඒ දේ කළ යුතුයි. ඉතින් මේ දේත් මතක තබාගෙන මේ ලස්සන සිංහල අවුරුද්ද ගැන අපි ඉස්සරහටත් කතා කරගෙන යමු. ඇත්තටම සර් මේ ශිමර් කියන විදිහට අපි හැම ආගමකම හැම ජාතියකම කියවෙන එකම දේනේ. අපි සාමය සහජීවනය එක්ව ජීවත් වීම මෙන්න මේ කරුණු ටික තමයි හැම ආගමකම හැම ජාතියකම අපිට ලබා දෙන පාඩම. ඉතින් විශේෂයෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දේත් අපි කතා කරන මේ දේවල් පිළිබඳව. හැබැයි මේ අපි මේ සමරන චාරිත්‍ර වාරිත්‍ර තුළ මොනවා හරි විද්‍යාත්මක පසුබිමක් තියෙනවා වෙන්න පුළුවන් නේද සර්? අනිවාර්යෙන්. ඉතින් ඒ දේ ගැන මම හිතන්නේ අපිට සිතිජි කැමති වේවි ඇයගේ අවුරුද්ද කොහොමද කියලාත් කියලා අපිට ඒ දේ ගැනත් කියන්න. අපි අහමු. උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා. එසේම 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා. මම මේ සුබ පැතුමත් එක්ක කතාවට අවතීර්ණ වෙන්න. මොකද්ද මේ 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා කියන්නේ? එතනින් බලාපොරොත්තු වෙන්නේ දීර්ඝායුෂ, නිරෝගී සුවය. ඉතින් මම අද කතා කරන්නේ මේ සිරිත් විරිත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර, ඒ වගේම ජන ක්‍රීඩා ඇතුලේ ගැබ් වෙලා තියෙන මේ නිරෝගී දිවිපෙවත හා සම්බන්ධ අපේ සෞඛ්‍ය සහ ඒ තුල ගැබ් වෙලා තියෙන මේ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව. ඉතින් අපි දන්නවා දැන් හිරන්නත් කිව්වා සිංහල අලුත් අවුරුද්ද මේ සූර්ය වන්දනාව එක්ක බොහොම සම්බන්ධයි. ඇයි? මේ සූර්යාගේ ආලෝකය අපේ ශක්තිය, ඒ වගේම පෘථිවියේ ශක්තිය, මිනිසාගේ ශක්තිය සහජීවී වෙනවා. ඉතින් මෙය පාදක කරගෙන තමයි ආදි මිනිසා මේ ස්වභාවික වස්තු දේවත්වයෙන් සැලකුවේ. ඒ වගේම තමයි මානව විද්‍යාත්මකව අපි මේක පැහැදිලි කරනවා නම් ඊට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේ සබාදහමෙන් සිදුවන ආපදා උපද්‍රව වලින් බේරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ පරිසරයෙන් අපේක්ෂා කරන හින්දා. ඉතින් මම පොඩි කවියක් කියන්නම් මේ හා සම්බන්ධ වෙන. ඉර දෙවියෝ වැඩිය තැනේ බොල් පිණි නොතිබෙයි එතනේ. සඳ දෙවියෝ වැඩිය තැනේ කරුවල නොතිබෙයි එතනේ. ඉතින් මේ අපේ ආදි ජනයා මුතුන් මිත්තෝ
මේ බලාපොරොත්තු වෙලා තියෙන මේ සූර්යාගේ ජීවයත් එක්ක අපිට අවශ්‍ය ශක්තිය ජීවය ලබා දෙයි කියලා. ඉතින් තවත් මම යොමු වෙන්නම් අපේ අවුරුදු නැකත් චාරිත්‍රවලට. නොනගතය. අපි දන්නා මේ නොනගතේ වෙලාවදී අපි කිසිම දෙයක් සිදු කරන්නේ නැහැ. ආහාර අනුභව කරන්නේ නැහැ, වැඩ අල්ලන්නේ නැහැ, කිසිම දෙයක් සිදු කරන්නේ නැති අර චාරිත්‍ර වලින් රහිත කාල පරිච්ඡේදයක්. ඉතින් මේ තුල ආහාර නොගැනීම කියන එක තුල විද්‍යාත්මක හේතුවක් ගැබ් වෙලා තියෙනවා. සෞඛ්‍ය අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි දන්නා මේ short term fasting නැත්නම් මේ කෙටි කාලයක් තුල ආහාර නොගැනීම තුල සෞඛ්‍යමත් දිවි පෙවතකට මඟ පෙන්වනවා කියලා මේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. කොහොමද? මේ තමයි අපි ශරීරයේ අනිවාර්යෙන් අපි ආහාර වලින් විෂ අපේ ශරීරය තුල වෙනවානේ. ඉතින් මේ fasting කිරීම තුලින් මේ ශරීරයේ විෂ ඉවත් වෙනවා කියලා කියනවා. ආහාර තිබියදී අපේ ශරීරයේ තියෙනවනේ ක්‍රියාකාරී නොවන සෛල. ඉතින් මේ ක්‍රියාකාරී නොවන සෛල ක්‍රියාකාරී කිරීමටත් මේ ෆාස්ටිං කියන එක ඉවහල් වෙනවා. ඊට පස්සේ යොමු වෙනනම් මේ හිසතය ගෑමේ චාරිත්‍රයට. හිසතය ගෑම මේක අනිවාර්යෙන් අපේ සංස්කෘතියත් එක්ක බැඳී පවතිනවා. මොකද සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී ඔබ දන්නවද අපි කියනවා මේ උෂ්ණ කාල පරිච්ඡේදයක් තමයි අපි ලංකාවට උදා වෙන්නේ කියලා. ඉතින් මේ උෂ්ණ කියන භාවයෙන් මිදෙන්න මේ හිසතය ගෑම චාරිත්‍රය බොහොම වැදගත්. මොකද හිස කියන්නේ අපේ ශරීරයේ කේන්ද්‍රය. ඉතින් මේ හිසතය ගෑම තුලින් මොළයේ ක්‍රියාකාරීත්වය, ඒ වගේම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් වැඩි වෙනවා කියලා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ මම යොමු වෙනවා මේ ජන ක්‍රීඩාවලට. ඇත්තටම අපිට බොහොමයක් වෙලාවට නූතනයේදී අවස්ථාවක් නැහැ මේ කාර්යබහුල තත්ත්වයක් එක්ක මේ ජන ක්‍රීඩාවල යොමු වෙන්න. නමුත් ඔබ දන්නවද මේ ජන ක්‍රීඩා නිම වෙලා තියෙන නැත්නම් ජන ක්‍රීඩා අතීතයේ පටන් පැවත එන්නේ මේ ශරීරයේ සියලුම අවයවය ක්‍රියාත්මක කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා සියලුම අවයවයන් ක්‍රියාත්මක කරන්න. අපි ගමු පංච දැමීම, ඔලින්ද කෙලිය, ඒ වගේ දේවල් වලින් සිදු කරන්නේ මේ මොළයේ තියෙන ආතතිය, අපිට තියෙන අර පීඩනය වගේ දේවල් වලින් මගහැරෙන්න. ඒ වගේම චක්කුඩු පැනීම, කඹ ඇඳීම, ඒ වගේ දේවල් වලින් මොකද කරන්නේ? අපේ ශරීරයේ තියෙන අර ශක්තිය එළියට එන්න. ඉතින් මේ වගේ දේවල් වල ගැබ් වෙලා තියෙන මේ විද්‍යාත්මක පැතිකඩක්. අපි කවුරුත් දන්නේ නැහැ. අපි කවුරුත් හිතන්නේ නැහැ. ඉතින් තරුණයෝ විදිහට ගොඩක් අය කියනවා තමයි මේ අපි සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නේ නැහැ. අපි ඒ දේවල් කරන්නේ නැහැ, ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ. නමුත් අපිට පොඩි වගකීමක් තියෙනවා. මේ 21 වන සතවර්ෂ ජීවත් වෙනවා වුණාට අපිට පොඩි වගකීමක් තියෙනවා. මේ දේවල් වල වටිනාකම හඳුනගමු අපි. මේ දේවල් වල විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා කියලා හඳුනගෙන මේ දේවල් ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා අපේ ඊළඟ පරම්පරාවන් වලට දායාද කිරීමට අපිට වගකීමක් තියෙනවා. ස්තුතියි. තැන්ක්ස් සැන්ඩ්‍රා. මේ සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් පස්සේ අපි චාරිත්‍ර කිහිපයක්ම පහු කරලා ඉන්නේ. නොනගතේ කාලේ හිටියා. ඊට පස්සේ අවුරුදු උදාව ලැබුවා. ඊට පස්සේ ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, මේ චාරිත්‍ර ටික අපි ඉවර කරලා බොහොම මේ අලුත් අවුරුද්දේ නැවුම් බවත් එක්ක තමයි මේ ඉන්නේ. ඒත් ඒ දේවල් තුළ ගැබ් වෙලා තිබ්බ විද්‍යාත්මක කරුණු අපි දැනගත්තා. ඒ විතරනේ අපි හරි ආසයිනේ මේ අවුරුදු උත්සව වලට සහභාගී වෙන්න, තරඟ කරන්න වගේම තරඟ කරන අනිත් අය දිහා බලාගෙන ඉන්නත් අපි හරිම ආසයි. ඒකේ ඇතුලේ බොහොම අමුතු රසයක් තියෙන්නේ. මොකද ඒ අවුරුදු කාලෙට විතරයි අපිට මේ දේවල් තියෙන්නේ. ඉතින් ඒ දේවල් තුලත් අපි හිතනට වැඩිය අමුතුම පැතිකඩක් තියෙනවා කියලා අපි හිතන්න පුරුදු වුණා නේද සැන්ඩර්? මේ කතා බහෙන් ඒක වැඩිදුරටත් ඉස්මතු වුණා. අපි ගැඹුරු පැත්තක් දැක්ක මේක විශේෂයෙන්ම සිතිජ අපිට ගෙනාවා. අපි දැන් මේ චාරිත්‍ර ඉස්සර ඉඳන් කරනවා. ඇයි මේ චාරිත්‍ර කරන්න කියන දේ අපිට අද සිතිජ පෙන්න ඔබත් නොදැනුවත්ව ඉන්නට හැකි මේ දේ ගැන. අද හැබැයි ඔයගොල්ලෝ හැමෝම දැනගත්තා මේ සිංහල අලුත් අවුරුදු මේ පුංචි කාලේ ඉඳන් මේ තෙල් ගාන්නේ. ඇයි පුංචි කාලේ ඉඳන් අපි නොනගතේ කාලේ ඇයි කන්න නැතු ඉන්නේ? ඇයි අපිට කොච්චරවත් අම්මා තාත්තා කන්න නැතු ඉන්න කිව්වට අපි ගිහිල්ලා හොරෙන් හරි කිරිබත් කෑල්ලකම ගන්න යන්නේ. ඒ ගන්න යන්න එපා කියලා කියන්නේ ඇයි කියන දේ ඇත්තටම අපි ඒවට හේතු කාරණා ගොඩක් අපි දැනගත්තා. බොහොම ස්තුතියි සිතිජ්. ඉතින් ඒ අවස්ථාවට ඉතින් අපි කැමති ඊළඟ කතයකින් අපි අහමු ඔහුගෙත් අවුරුද්ද ජයද කියලා. ජනිතු ලියනගේ. Dear citizens of Sri Lanka, this new year is a very fresh and a wonderful start that all of us can take in order to reunite ourselves with our own passion. As a country that stands with a great history
and with a very sophisticated heritage, this Sinhala and Tamil New Year really creates a wonderful turning point in our lifestyle, a rebirth of our attitudes, a rebirth of our culture, a rebirth of our affairs, and mainly a rebirth on our point of view in the society. As Sinhalese and as Tamils, we have a very common thing, and that is the nationality and most importantly the cultural values that we always give the ultimate priority. With the time, I want to say this nation faced 30 years of war and 30 years of terror. But after 30 years of war, we Sri Lankans still harmoniously celebrate Sinhala and Tamil New Year. And this shows the vitality, the gravity and the beauty of the humanity and how wonderful the unity in Sri Lanka to the whole world. And most importantly, in this very beautiful period, I want to say, no matter what is your religion or what is your culture, we all share the beauty and the greatness of love and affection to each other with different times, with different horoscopes, with different sweets, with different attitudes. But there is love and there is harmony. That's what makes the beauty in this world. So as Sri Lankans, not as Tamils, not as Sinhalese, but as Sri Lankans, on this very joyful moment, we provide a wonderful experience and a wonderful example to the whole world that the beauty that we all enjoy together and the beauty that we cherish together in this Sinhala and Tamil New Year is very remarkable. So my dear Sri Lankans, please join hand together and share your warmth and your love and your affection in order to spread this love to the whole world, in order to spread this love to the whole world and to different nations with different perspectives. Because this movement, this period is an ultimate movement that we as Sri Lankans can show our unity and our strength and our connectivity. As Sandro and Hiranyaka mentioned, coexistence is the most important and the ultimate vital, essential tool that brings humanity into the beauty. So cherish and enjoy this moment and enjoy this wonderful period of time. Happy Sinhala and Tamil New Year, my dear brothers and sisters. Thank you. හිරන්න මේ නියපොතු කකාද හිටියේ දැන් මොකද අපි දැන් නොනගත කාලෙම ඉවරයි අපිට ඕනනම් කිරිබත් කටක් ගිහලා කන්න පුළුවන් අපි ආහාර මේසේ ඒ අනුභව චාරිත්‍රය ඉවර කරලා ආපු නිසා දැන් නම් බඩගින්නක් නෑ සෙන්ඩ්‍රෝ මේ හැබැයි අර ජනිත කියපු විදිහට බොහොම අපූර්ව සංහිඳියාවක් ඇත්තටම අපි දැන් රට තුල දකිනව නේද අපිට ඒ ඉස්සර කාලේ ඇත්තටම තිබිච්ච ඔහු අපිට කියනවා අපි යුද්ධයක් තිබිච්ච රටක් මේක. ඒ යුද්ධයක් තිබුණාට දැන් මේ අපි මේ තියෙන වාතාවරණෙත් එක්ක අපිට ඇත්තටම හිතා ගන්න බෑ එක්තරා විදිහකින්. මේ ශ්‍රී ලංකාව විදිහට අපි මේ එකමුතු වෙලා සමරන්නේ සිංහල අලුත් අවුරුද්ද ද කියලා හිතන අපේ මුතු මිත්තන්ට අපිට කියන්න හැකි. රයිට්? හැබැයි අපිට ඇත්තටම ලස්සන මේ ශ්‍රී ලංකාව එකමුතු ඔහු අපිට කියන ලස්සන රේග සහජීවනයත් එක්ක අපි ભેද වලින් තොරව අපි මේ සමරන සිංහල අලුත් අවුරුදු කොච්චර වටිනවද කියලා ඒ දේ වටිනාකම රැකගන්න කියලාත් ඔහු අපිට කියනවා. ඉතින් බොහොම ස්තුතියි ජනිතු. හිරන්නේ? ඔව් අපි දැන් ගොඩක් දේවල් කතා කරන්නේ සෙන්ටර් මේ අවුරුද්ද ගැන. මම හිතන්නේ අපිට වගේම ඔබටත් විරාමයක් අවශ්‍යයි. අපි මේ අලුත් අවුරුද්ද කෙටි විරාමයක් අරගෙන නැවත හමු යමු සීතල ඉතල වැඩසටහනින් තවත් දේවල් කතා කරමු මේ අවුරුද්ද මිහිරියාවත් එක්ක. ඒ කෙටි විරාමයෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ
චරණ TV සීතල ඊතල එක්ක. හැබැයි අද වෙනස්ම වාතාවරණයක් තියෙන්නේ අපේ අද සෙට් එක. එහෙම නේද හිරන්නේ? අපි මේ සමරන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දවසේ. ඔයගොල්ලෝ අපි එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි දැන් කැම මේස එහෙම ලෑස්ති වෙලා තියෙනවා එළියේ. හැබැයි දැන් මේ අපි කතා වෙන්න අවශ්‍යයි නේද? දැන් මෙතන ඉන්නවා පිරිසක්. අපේ සිංහල අලුත දැන් හිරන්නේ මම එක තරහ වෙයිද දන්නෙත් නැහැ. මම අර නියපොතු කපන එක ගැන කිව්ව නිසා. මොකද අපි හැමෝම බඩගින්නෙන් හිටියේ. අපි ඕගොල්ලොත් ගෙවල් වල ඉන්න ගමම්ම කැවිලි රස විඳින ගමම්ම අපි එක එකතු වෙනවා. ඉතින් අපිට කියන්නකො බලන්න දැන් අපි ගොඩක් බරපතල දේවල් කතා කරා. අපිට ඉතින් කෙලිසෙල්ලම් මෙහෙම කරද්දි ඕගොල්ලොන්ට තියෙන අත්දැකීම් නැත්තම් පුංචි දේවල් ගැන දිනෙත් එහෙම එකතු කරන්න කැමතිද අපි? සර් මේ අපි යම් පොඩ්ඩක් නේද අපි හැමෝගෙම අතීතයට අන්න ඒක තමයි ඒක. අතීත කාලේ කියන අපේ ළමා කාලේ මොන විදිහටද අපි අවුරුදු සමරේ මතක අපේ මිදුලේ ඔන්චිලාවක් බඳිනවා. නැත්නම් අපි ආච්චිගේ සීයාගේ ගෙදර යනවා. ආච්චි සීයා හරි ආසාවෙන් බලන් ඉන්නවා අපි ගෙදර එනකම්. මම හිතන්නේ අපි මේ අපේ වයස අපේ මේ යෞවන මේ ජෙනරේෂන් එකේ අපි හැමෝටම බොහොම සුන්දර අවුරුදු කාලයක් තිබ්බා. අපි මීට අවුරුදු 5ක් 10ක් අතීතෙට ගිහින් බැලුවා. මම ආසයි ඒ අවුරුද්ද අපි ඒ අත්විඳපු අවුරුද්ද ගැන අපේ මේ අලුත් පරම්පරාවේ නංගිලා මල්ලිලාට අපි මතක් කරලා දෙමු. මට බෙදා ගන්න පුළුවන් ඒ කියන්නේ හරි යුනික් මෙමරි එකක් තියෙනවා. ඒක තමයි මට මතකයි මට වයස අවුරුදු 15 දී මගේ අන්තිම සිංහල දමිළ අවුරුදු උත්සවය සැමරුවා. අවසාන එක වයස අවුරුදු 15 දී. මොකද එතනින් එහා අපේ ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය වුණේ නැහැ. ඒ දුක්බර තත්ත්වය තමයි. නමුත් ඒ අතීතයට යද්දි මම බෙදා ගන්න කොච්චර සුන්දර මතකයක් තිබ්බද කියලා මට මතකයි. ගමේ මම කැමති කෙල්ලෙක් හිටියා ඒ කාලේ. හරිද? දැන් ලැජ්ජයි ඉතින් මොනව නැතත් අවුරුදු 15යි අහන්න කතා කරන්න ලැජ්ජයි හින්දා මම ඉතින් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ අවුරුදු උත්සවේ අන්දයට යෝගට් කවන්න තරගේ ආවා. දැන් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මේක සැරේ. මම ඉතින් ෂේප් එකේ වටපිටාවේ බැලුවා. හරි කවුරුත් හිටියේ නැහැ. ඉක්මනට ගිහිල්ලා මේ කැමතිද මගේ පාර්ට්නර් වෙන්න කියලා. අර එතනින් පටන් අපි ඒ තරගේ ඊට පස්සේ යමු වුණා. අපි ෆස්ට් ප්ලේස් එකක් දින්නටත් පස්සේ මේ කොහමරි එතනින් අපි අර සුහඳ කතා බහේ යෙදුණා. දැන් මම ඒ දේ බෙදාගත්තේ ඔයගලන්ට පෙන්වන්න අර කොච්චර මිනිස්සු එක්කහුව වෙනවද කියලා. මොකද සෝෂල් ඕක්වර්ඩ්නස් කියන්නේ ඕනම එකකට තියෙනවනේ. ගමේ මිනිස්සු වුණත් අපිට අඳුරගන්න අර පොඩි පැකිලීමක් තියෙනවනේ. හිත ඇතුලේම අපි එච්චර අර කොහොමද පටන් ගන්න කියලා දන්නේ නැනේ කතාවක්. නමුත් මේ වගේ උත්සවයක් සංවිධානය කරද්දී ක්‍රීඩාවල එකට එක්කහුව වෙද්දී දැන් එකට කම්බා දින්න ගත්තම කී දෙනෙක් කියලා එකතු වෙනවද? ජීවිතේට කතා කරපු නැති මිනිස්සු සමහර විට අල්ලපුවත් ඉන්නවා ඇත්තේ. එකට කම්බෑද්දාම එකට ජයග්‍රහණයක් නැත්තම් පරාජයක යොමු වුණාට පස්සේ සෑහෙන සුහදතාවයක් ගොඩනැගෙන්නේ. අර අවුරුදු උත්සවෙන් අප්‍රේල් මාසෙන් පටන් ගන්නේ යාළුකම. අවුරුදු ගණනාවක්ම තියෙනවනේ. ඒ වගේ අවස්ථාවක් තියෙද්දි අපි මේ දේ මං කිව්වේ වයස අවුරුදු 15 තමයි අන්තිම එක සැමරුවේ. ආයි සංවිධානය කරමු නේද? දැන් වයස කීයද දෙන්නේ? දැන් මට 22යි. අවුරුදු 7ක් අවුරුදු සමර නැහැ නේද එතකොට? ඒක තමයි අවුරුදු උත්සවයක්. අවුරුදු උත්සවයක් සමරන අවුරුදු උත්සවයක යොමු වෙන්න අවස්ථාවක් තිබෙන්නේ. තනියෙන් සමරන එක පොඩක් අවුල් වගේ නේ. ඒ අන්දයට කිරිකව් එක ගැන කතා කරද්දී මටත් පොඩි මේ මෙමරි එකක් තියෙනවා. මගේ නෙමෙයි හැබැයි මගේම නංගි කෙනෙක් වගේ අපිට ඒක අවුරුදු උත්සවයට ගිහින් ඉන්න. දැන් උන අන්දයට යෝගට් කවන්න තියෙනවා. දැන් මගේ එහා පැත්තේ ඉන්නේ නංගි. දැන් ඉතින් යෝගට් කවල ඉවර වෙලා දැන් අපි කවන්නේ. එතකොට අපේ ඇස් බැඳලා අපි එක තැන ඉඳලා කවනවා. යෝගට් කවන්නේ හැබැයි. ඔව් ඉස්සර කිරි. දැන් ඉතින් මොඩිෆයි වෙලා යෝගට් එක ඇවිල්ලා ලේසියෙන්ද. ඊට පස්සේ දැන් මෙහෙම කවලා දුවලා ඉවර වෙලා දැන් ගිහින් ඉන්නවා. දැන් හැමෝම තරංගි වුණාට පස්සේ දැන් අර එහා පැත්තේ නංගිට hina වෙනවා. දැන් මම දන්නේ මොකද්ද වෙලා දෙන්නේ කියලා. ඊට හරියට සිද්ධිය අහගත්තට පස්සේ මෙයා ඇහුවා ඉවර වෙලා කෑවම මේ දුවන්න ඕනේ නේද කියලා. ඉතින් එතකොට මට ආවේ කාලි ඉවර වෙලා දුවනවනේ ඉතින්. අනිත් පැත්තෙන් පාර්ට්නර් දුවගෙන එනවා. කිරි එක කවනවා. ඊට පස්සේ දෙන්නම අල්ලන් දුවන්න ඕනේ අපෝ. ඉතින් මෙයා අර 1 2 3 ස්ටාර්ට් කියපු ගමන් මෙයා S2ක් වහගෙන ඉස්සරහට දුවලා කිරි එකත් අතේ අර යෝගට් එකත් අතේ තියන. එතකොට පාර්ට්නර් මෙහෙට දුවනවා. ඊට පස්සේ අර නංගි අනිත් පැත්තට දුවනවා. පාර්ට්නර් ආපහු මෙයා අනිත් පැත්තට දුවනවා. දෙකලා ආපහු වෙන එයාගේ පස්සෙන්. ඊපස්සේ මේගොල්ලෝ ඇත්තටම කිරි කවලා තියෙන්නේ අර කොල්ල දුවන්න පටන් ගත්ත තැන ඉඳලා තමයි ඇත්තටම කිරි කවලා තියෙන්නේ. ඒ වගේ ලස්සන මෙමරීස් ඇත්තටම අර අවුරුදු උත්සව වලින් එකතු වෙලා තියෙනවා. ඒ හින්දා ඇත්තටම දුකයි දැන් අවුරුදු 3ක් යනකම් ආයි එහෙම අවුරුදු උත්සවයක් සමරන්න chance එකක් ආවේ නැහැ. මං හිතනවා අර මේ වගේ සිද්ධි පෙන්නනවා කියලා අපිට කොච්චර මෙමරීස් සහ hina වෙන්න දේවල් මේ වගේ ගැදරින්ග්ස් වලින් අපිට හම්බ වෙනවාද කියලා. අනිත් එක දැන් අපි අලුත් අවුරුදු අර උත්සවයක් සමරන්නේ වැඩිහිටියෝයි අපි දෙගොල්ලම එකතු වෙලානේ.
තරඟවලට යන්නෙත් වැඩි හිටියෝයි පොඩි හිටියෝයි දෙගොල්ලම. ඉතින් මට මතකයි අර කොළපොතේ දාලා අදින තරඟයක් තියෙනවානේ. ඒකෙදී දැන් ඔක්කොම දැන් සාමාන්‍යයෙන් තරුණ ළමයි හිටියා. ඔක්කොම වගේ ඒ තරුණ ළමයි හිටියේ. අන්තිමට එනවා මේ එක කොළපොතක් ඉතුරු වෙලා තියෙද්දි ආච්චි කෙනෙක් කියන අවුරුදු 60ක විතර මේ ආච්චි කාන්තාවක් ඇවිල්ලා දැන් ඔක්කොම දැන් කතා වෙන්න ගත්තා. අනේ මෙයා කොහොමද කරන්නේ, මෙයාට කරගන්න බැරි වෙයිනේ. ඊට පස්සේ එයාවේ මල්ලි කෙනෙක් එක්ක, තව මල්ලි කෙනෙක් එක්ක. ඉතින් හැමෝම හිතුවා අපෝ පව් ඇටෙයි යනම් මනම් ඔක්කොම හිතුවා. ඉතින් මේ බලන් ගියාම දැන් තරගේ පටන් ගත්තා. අනිත් කාටවත් ඇදගන්න බැරි වුණා. කොළපොත ඇදගන්න බැරි වුණා. අන්තිමට පළවෙනි ස්ථානේ ගත්තේ අර අවුරුදු 60ක විතර කාන්තාව. ඒකෙන් පේනවා දැන් අර ශක්තියෙත් පොඩි මේ ගැප් එකක් තියෙනවනේ. දැන් අපේ ජෙනරේෂන් ගැප් තිබ්බට අර අපි තුළ තියෙන ශක්තියෙත් පොඩි වෙනසක් තියෙනවා. දැන් ඒගොල්ලෝ අතීතේ ඉඳන් එද්දී අර වැඩ කරලා මහන්සි වෙලා ඒ ජවය තාම හැම තියෙනවා. ඉතින් එතනත් පොඩි අර පෙන්නනවා කොහොමද අපිට අපේ ශක්තිය ජවය කොහොමද මේ අඩු වෙලා තියෙන්නේ කියලා. I think even though by locations, if I do realize that by location to location the different celebrations change, right? But I think one thing that brings everyone together, regardless of what their religion, race or creed is the fact that those sports or those games are played all the way from grade 1, right? When we are, or even in nursery, when we were in the nursery, I think when I was in preschool, I went on the coconut shells, like that race. And I fell and I broke my nose and all that things happened. But you know, you remember it, right? And these, through these activities and games, people, like Dinesh stated, people who are enemies, actually, if they are on one side, regardless of what it is, they are in the moment. They will be together, okay? And it's sad that only a celebration has to come in order for that to happen, right? Like I said, it's sad that something like that has to come in order to happen, but at least in that perspective it's happening. Personally for me, every single year, even to date, something that I expect every 14th when I go home after work or whatever, I'll obviously be out, right? So when I go home, first thing I'll ask my parents is බටපිට ඉන්න මේ neighbors ලොක්කම ලැබිලා කවුරුද දුන්නද කියලා. Because you know, more than me buying it, I can obviously buy it from outside, but more than me buying it, getting their different plate, okay, filled with all these things, very different, right? And sometimes the house that we had earlier, it had Tamils, it had Muslims, it had Christians, and it had Buddhists as well. So we used to get 3 to 4 different plates, all right? And even the Christians used to make cookies, kaum and all at their house. My mom used to make different things and give it to them. So it was very united at that point. And just like that, it started off, actually this thing started off, I think, with the Sinhala and Tamil New Year, the sharing of different food to your neighbors and stuff. And then every other religious celebration also had the same thing, right? And Shanadani, we know that Sinhala and Tamil cultures, they just go together, but there are some dissimilarities as well. We know that you draw colatums, and there are some different activities like games, and even you have some different sweets and so on. So we would like to know about them as well. Sure. So like most of the activities like go together, like even the Sinhalese or Tamil. So when you want me to explain about our culture, like we do make different sweet items than like Sinhalese. And even though when we take like Pongal, you are talking about the Kiribat, right? Sandra was so interested in Kiribat. So when we are like consider that point of view, we make something called Pongal. So we do have sweet one at the same time spicy one. But I think most of the Sinhalese, they make that white Kiribat. That's actually, I used to ask my mom, I want that, because we don't actually make that. But I actually love that kind of thing. So we do share with others, right? So we used to give like our kind of Pongal to others, and then we get from them as well, as Shima mentioned. So that's like sweets, and we used to make kesari. So like Do you have some special names for your sweets? We would like to know them. There's nothing like that, like a special names, nothing like that. But like in common, we used to make sweets and spicy like together. So It's a beautiful mix. Yes, exactly. And then when we consider about the sports, we used to play
Kilitattu. We call that Kilitattu. And we used to play that, how to say, where, பானை உடைக்கிறது அப்படின்னு சொல்லி நாங்கள் தமிழில் சொன்னால் பானை உடைக்கிறது அப்படின்னு சொல்லி சொல்லுவோம். So I don't think so. Kanamutti. Okay, actually I don't know how to say that in Sinhala, but yeah, exactly. So we used to play that games as well. So when you actually, like, you all are talking about your like young, like the small ages, right? So during the Tamil New Year season only we used to get cash from our like elders. So even Same though as us. exactly, so on that day we used to wake up early, we take bath early. Even my mother was like, oh you're up today, like so we wanted to get that, and that's the day we get to use, like, used to get new clothes. We'll get new clothes, right? So that's the like happy moments and memories together. What is the specialist part in your New Year, that the favorite thing for you? For me, Yes. the whole day is like, you know, special day for me, but I was stressing that cash part, right? So yeah, I suppose. I get it from my mother and I'll like get it from my father as well. I'll like, no, you are like, look, separate souls, really. Like, yeah. ජනු ඉතින් ඔත් අපිට කියන්න ඒක බෑ. මම නෑ ඔක්කොම බලාගෙන හිටියේ කිරිබාත් මේ හැම දෙයක්ම එක්ක නෑ. ඉතින් දැන් මම කනාමුට්ටි ගැන කතා කරපු නිසා දැන් මේ ගේම්ස් වල උනා බලන්න මේ ගේම්ස් රේට් කරලා තියෙනෙත් හරි පුදුමාකාරයි. දැන් කනාමුට්ටියකදී අපි S2 වහලා අපිට පේන්නේ නැති අභියෝගයක් තමයි අපි ජය ගන්න. ජනිතු කවදාවත් හොර කරලා නැද්ද කනාමුට්ටි? නැත්තම් මම අර මේ බනිස් කෑමේදී මම තමයි වැඩිම හොර කරලා තියෙන්නේ. ඇඟ දැක්කම තේරෙනවනේ ඉතින් බනිස් කාලම තියෙන විදිය. ඉතින් ඊට පස්සේ මටත් තාම මතකයි මේ මං අවුරුදු කුමාරයාගේ තරඟයටත් ගිහිල්ලා අවුරුදු කුමාරයාගේ තරඟයටත් ගිහිල්ලා 3 වෙලා දෙවිනියා වෙච්ච එක්කනට ගහපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. ඉතින් ඒ වගේ කාලා. ඉතින් ඊට පස්සේ ඉතින් විශේෂයෙන්ම දැන් ඔය අලියට ඇහැ තියෙන එක ඒ වගේ මේ ගේම්ස් වල බේස් වෙලා තියෙනවා සමහර දේවල්. අපේ ફોකස් එක, අපේ තියෙන අරමුණු, මේ හැම දෙයක්ම මේකත් එක්ක බිල්ඩ් අප් කරනවා. ඉතින් හරිම ලස්සනයි. මොකද රටක තියෙන අනන්‍යතාවයන් මේ රටේ සංස්කෘතිය කියලා කියනනේ. අපිට අපේම කියලා දැන් අපේ හැම පුද්ගලයෙක්ටම ෆින්ගර් ප්‍රින්ට් එකක් තියෙනවා. එතකොට මේ ෆින්ගර් ප්‍රින්ට් එක හැම එක්කෙනෙක්ටම යුනික්. ඒ වගේම ලංකාවේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ තමයි මේ කල්චර් එක කියලා කියන්නේ. එතකොට ඒ කල්චර් එක ඉස්සරහට ගෙන යන්න තරුණ පරම්පරාව විදියට මම හිතනවා දැන් අපි විශාල දායකත්වයක් දෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක මේකේ තියෙන යහපත් දේවලුත් එක්ක අපි ඉස්සරහට ගමන් කරමු කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි කිරිබත් කෑල්ලකුත් කාලා සෙන්ඩ්‍රෝයිඩ් දෙමු. තව පොඩි ප්‍රශ්නයක්. අද අපි ගොඩක් සෙල්ලම් ගැන කතා කරානේ කනාමුට්ටි අලියට හැටි මේ ඔක්කොම පොඩ මොඩර්නයිසේෂන් වීගෙන යනකොට ඔයගොල්ලෝ මේ අහලා තියෙනවද ඔලින්ද කෙලිය පංච දැමීම පොරපොල් මේ ක්‍රීඩාවල් අපි මේ අවුරුද්දත් එක්ක බැඳිච්ච ක්‍රීඩාවල් මොන වගේ ඔයගොල්ලෝ ඒ අත්දැකීම විඳගෙන තියනවද නැත්නම් අහලා දැකලා තියෙනවද? කැමති ඒ ගැනත් දැනගන්න. පොඩි කාලේ නම් දැන් ඔය ඔලින්ද කෙලියේ එළුවන් කෑ මේවා නිකන් ඉද්දි කරන්නේ නැහැ. ඒකට අපි නම් ගොඩක් කලාවට ඔය කරලා තියෙන 1 2 3 වසරේදී ඔය තියෙනවා ජනගී තරඟ ඊට පස්සේ ජන නැටුම් තරඟේ. ඒ තරඟෙට තමයි අපි දන්නේ මොකක්ද වෙන්නේ කියලා. මේ තරඟෙට කරනවා මිස අර අපි නිකන් ඉද්දි ඇත්තටම මේ වගේ අර පරණ කාලේ ක්‍රීඩා ගැන වැඩියම ඇත්තටම අපි ගැන අපිට ලොකු අවබෝධයක් නැහැ හැබැයි ඇත්තම කියන්නේ. I think it has died down over time, right? But what we're trying to do right now is now see even at a Aliyata may have Thianeka. It wasn't normally on a whiteboard and a marker, right? Now it's on a whiteboard and a marker, and you're blindfolded. I don't know where you kept your eye, but you know, normally most of my friends don't go to the face; they go somewhere else, right? So, and this is just like that. Most of it are becoming modernized, and I think eventually everything will like turn into something new, and new games are introduced now, and all of that. So, but regardless of that, we still stand by what we said. We want everyone to experience this, not just us, not just our set, right? Not just our set of people, not just the people who already like each other's religions. We want those of you who are not involved also, or if you have friends who are not involved in any other religion, we advise you or we call you, come join us in our celebrations. Honestly, our doors will be open. Also, 8 of our doors will be open to you all. Sandro, if you go, you won't get any kiribat, but everyone else, you will find kiribat and you'll find everything else. And honestly, it's an open invitation for everyone because these are celebrations. Celebrations are meant to be celebrated with joy and happiness and for peace to
sustain throughout the rest of the year. Right? That's why it comes every year. That's why it doesn't happen once in your life and then you forget about it. It happens every year. All celebrations happen every year to remind human or mankind that there's peace in everything and there's always celebrations for everything that you work hard for. So that's all I have to say. ඒත් එක්කම ශිවර් මට කල්පනා වෙච්ච දෙයක් තමයි දැන් යවුනින් අතර තියෙන තවත් කාරණාවක් නේ හැමෝම මොකක් හරි ක්ලබ් එක නැත්නම් සොසයිටි එක මෙම්බර් කෙනෙක්නේ තරුණයෙක්ගෙන් ගිහිල්ලා හුවොත් කියයි ආ හරි මම ලියෝ කෙනෙක් නැත්නම් මම රොටරැක්ටර් කෙනෙක් නැත්නම් ඉන්ටරැක්ටර් කෙනෙක්. නමුත් ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කරලා නැහැ. ඒකත් හරිම දුක්වර තත්ත්වයක්. මොකද රොටරැක්ටර් ඉන්ටරැක්ට් කියලා ගත්තාම ඉන්නේ ඔක්කොම හෙන টপ ක්ලාස් ක්ලබ් වල මිනිස්සු. නමුත් ගමේ ඒ සොසයිටි එක ක්ලබ් එකක් ආරම්භ කරලා ගමේ ඒ පුද්ගලයන් ටිකව එක්කහු කරන්න යවුනින්ගෙන් කීයෙන් කී දෙනෙක්ද පියවර ගන්නෙ? බලාගෙන එමු නේද මේ වසංගතේ නිම වුණාම මේ තරුණයන් එකතු වෙලා සමරන අවුරුදු උත්සවයක් අපිට දකින්න සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. මේ අලුත් අවුරුද්දේදී අපි චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් පහු කරගෙන ආවා. අපි පරණ අවුරුද්ද සඳහා ස්නානය කරා. ඊට පස්සේ නොනගත කාලේ අපි පුණ්‍ය කාලයේදී ඒ ආගමික වතාවත් වල නිරත වුණා. බොහොම නැවුම් විදිහට අලුත් අවුරුදු උදාව එතනින් එහාට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය මේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර නිමා කරලා හැබැයි අපිට තව විශේෂ චාරිත්‍ර කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ හරිම ආසාවෙන් බලාගෙන ඉන්න තවත් චාරිත්‍ර කිහිපයක් අපිට ඉස්සෙල්ලාම ඒ අතරින් එන්නේ පැල සිටවීමේ නැකත. අප්‍රේල් මාස 16 වෙනි සිකුරාදා පූර්ව භාග 6:40ට නැගෙනහිර දිශාව බලා තමයි මේ පැල සිටවීමේ නැකත යෙදලා තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා හිසතෙල් ගෑමේ නැකත. අපි කලිනුත් කතා කරා මේ බොහොම අපූර්ව නැකතක්. අපි පන්සලට යනවා එහෙම නැත්නම් වෙද මහත්තයා ගෙදර යනවා එහෙම නැත්නම් අපි ආච්චිසියාගේ ගෙදර ගිහිල්ලා නම් ඒ වැඩිහිටියෙක් මේකට යොමු වෙනවා. ඒ නැකත යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාස 17 වෙනි සෙනසුරාදා පූර්ව භාග 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා නුග පත්‍යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරන්නට තමයි මේ නැකත යෙදිලා තියෙන්නේ. මේ නැකත් දෙකෙන් අනතුරුව තවත් විශේෂම නැකතක් තමයි අපි මේ අලුත් අවුරුද්දට අපි හැමෝම ගමට යනවා. එහෙම නැත්නම් අපි ගෙදර ඉඳලා මේ නිවාඩුවනේ ගත කරන්නේ. එතනින් පස්සේ රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන නැකත. මෙන්න මේ නැකත යෙදලා තියෙන්නේ අප්‍රේල් මාසේ 19 වෙනි සඳුදා පූර්ව භාග 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා විශේෂ ආහාරයක් දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කරලා දකුණු දිශාව බලා තමයි පිටත් වෙන්න නැකත යෙදිලා තියෙන්නේ. මෙන්න මේ නැකත් තුන අපිට තව ඉදිරියට එළඹෙන්නට නියමිතයි. පැලසෙට වීම, හිස තෙල් ගෑම රැකී ආරක්ෂා සඳහා පිටත් වීම. අපි මේ නැකත් තුන ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවනේ. ඉතින් මොනවද ඒ දේවල් තුල ඔයගොල්ලෝ දකින්නේ මොනවද බලාපොරොත්තු ඔබට ඒ නැකත් තුනත් එක්ක විශේෂම නැකත් තුනක් මම සඳහන් කරේ. හිස තෙල් ගෑම රැකී ආරක්ෂා සඳහා පිටත් වීම වගේ නැකතක් ගත්තාම දැන් විශේෂයෙන්ම රැකී ආරක්ෂා සඳහා පිටත් වීම හිරන්නේ ඇත්තටම වැදගත්. මොකද තමන්ට අපි තවත් අපි ඊට කලින් අපි වැඩ අල්ලනකොට එහෙම මට මතකයි පුංචි කාලේ අපි පොත්පත් එහෙම එළියට අරගෙන පාඩම් කරලා එහෙම නේද ඕගොල්ලන්ටත් මං හිතනවා ඇති. ඉතින් ඒත් එක දැන් ඉතින් අපි තරුණයන් විදිහට ජීවිතේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් ඉතින් දැන් රැකී ආරක්ෂා සඳහාත් අපි පිටත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඕගොල්ලෝ කොහොමද දේ ඔයගොල්ලෝ දැන් ඉස්සර පුංචි කාලේ තාත්තා යනවා රැකියාවට. ඉතින් ඒ දේ දැකලා දැන් අපි තරුණ විදිහට දැන් අපේ තාත්තත් එක්ක ඒ එළියට බහින්න එහෙම පුරුදු එහෙම ඔයගොල්ලෝ දැකලා හම්බෙලා තියෙනවද ඔයගොල්ලෝ අවස්ථාව? ඔය චාරිත්‍ර වාරිත්‍ර ගත්තාම එක හොඳ දෙයක් තමයි දැන් අපි කියනවනේ අපි හරි කාර්ය බහුල සමාජයක ඉන්නේ කියලා. මේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද තුල අපිට අර නව හුස්මක් ගන්න ඉඩක් පෑදෙනවා. මොකද පුංචි දවස් 2-3ක හරි පොඩි නිවාඩු කාලයක් ගත කරලා පවුලත් සමග සම්බන්ධ වෙලා සඳුදා අපි වැඩ අල්ලද්දි නව පිටුවක් පෙරලනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. මොකද නව අරමුණු එක්ක අර තිබ්බ ඔක්කොම ප්‍රශ්න ගැටලු සියලු දේම අප පිටුපසින් දාලා අලුත් ගමනක් ආරම්භ කරන්න පුළුවන්. නිරවුල් මනසකින් අපිට අලුත් ජර්නි එකක් පටන් ගන්න පුළුවන්. ඔව් මම
කලින් කියපු විදිහට තවත් විශේෂම නැකත් තුනක් අපිට ඉතුරු වෙලා තියෙනවා. අද මේ අලුත් අවුරුදු දවසේ ඔබ මේ නැකත් තුනක් මතකයේ තියාගන්න කිසිම නැකතක් මගහරින්නට ඉඩ දෙන්නට එපා. අපිත් ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ නැකත් මතක් කරමින්. ඒ වගේම තමයි ඔබත් මේ නැකත් වල වටිනාකම අද අපි මේ තරුණයින් විදිහට ඔබට මතක් කරලා දුන්නා. අපි අලුත් අවුරුද්ද විදිහට අර්ථකථනය කරන්නේ අලුත් ඇඳුමකින් සැරසීම. එහෙම නැත්නම් මේ හැමදේම ගෙවල් මිදුල් සුද්ධ පවිත්‍ර කරලා මේ බාහිරව අලුත් වෙන එක නෙවෙයි. ඔබේ සිතුවිලි අලුත් කරගන්න. ඔබ අන්‍යෝන්‍ය සුහදතාවය, ඒ එකමුතුකම, ඒ හැමදේම වර්ධනය කරගන්නට පුළුවන් නම් අවුරුද්දේ දවස් 365ම අපිට අවුරුදු වගේ තියෙයි. හැබැයි මේ අප්‍රේල් මාස සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපිට සංස්කෘතිකමය අතින් බොහොම වැදගත් දවස් කිහිපයක් විදිහට අපි හඳුන්වන්නේ. මොකද මේ සිංහල කියන එහෙම නැත්නම් ශ්‍රී ලාංකික කියන කමට අපිට උරුම වෙච්ච දෙයක් නිසා. ඉතින් අපි හරිම ආසාවෙන් බලන් ඉන්න කාලයක් අපිට අනාගතයටත් මේ දේවල් ගිලිහි යන්නට ඉඩ නොදී තරුණ පරම්පරාව විදිහට අනාගතයටත් මේ සිංහල අවුරුද්දේ තියෙන මේ මිහිරියාව අරගෙන ඉදිරියට යන්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. Yes, we spoke a lot about the beautiful, prosperous Sinhala and Tamil New Year that we have been enjoying today at our very own set of Seethala Eethala. And I think that you all learned that how beautiful we as a generation and we as a youth ඔගොල්ලෝ මං හිතන්නේ දැකලා නැහැ මං මුලිනුත් කිව්වා වගේම සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දකින්නේ වැඩිහිටියන් මේ දේ සමරන්න ගැන වැඩිහිටියන් මේ දේවල් ගැන කතා කරන එක. ඉතින් මේ දේවල්ත් එක්ක අපි මතක තියාගන්න ඕනේ දැන් තරුණයන් වශයෙන්ුත් අපිටත් වගකීමක් තියෙනවා. මේ අපේම සංස්කෘතිය රැකගෙන ඒ දේන් වැලියු එකක් ඒකට දීලා අපි ඉස්සරහට යන්නේ. So that is what we did today here at Seethala Eethala. ඉතින් හිරන්න කිව්වා වගේම don't ever miss any of those auspicious times that are incoming in the next few hours and the next few days as well. Please make sure you follow them because that is our culture. We follow them because that brings us together. Slowly, one by one. These are the little things that we should not forget. As youth especially, we shouldn't forget. And if you are a generation, an individual, anyone entering into the youth, please remember that this is a part of your culture, as this is a part of us. Like Janithu said, as the fingerprint, we all make Sri Lanka together. ඉතින් අපි ප්‍රාර්ථනා කරන ඔබ සැමට සුබ අවුරුද්දක් වේවා.